ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි. සුවබර උදැසනක් ඔබට. හොඳ නරක පව පින පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන පුද්ගලයින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා. නිවැරදි ගමනක් නිවැරදි අරමුණක් වෙනුවෙන් ඔවුන් ජීවිතය මෙහෙවනවා. බෞද්ධය කියන්නේ එහෙම කෙනෙක්. අවබෝධයෙන් යුතුව ජීවිතය ගත කරන කෙනෙක්. වගේම තමා බෞද්ධයාගේ ප්‍රධානම අරමුණ නිවන් මඟ පසක් කර ගැනීම නැත්නම් නිවන කරා ගමන් කිරීම. මේ අරමුණ වෙනුවෙන් කැපවෙන හැමෝම වැඩි යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි වීරිය. අපි වීරිය ගැන කතා කරද්දී වීරිය පාරමිතාවක් විදිහට අපි කතා කරනවා. බෞද්ධ දර්ශනය තුල මේ වීරිය පාරමිතාව පිළිබඳව වීරිය කිරීම පිළිබඳව බොහොම ගැඹුරින් බුදුන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවල සඳහන් කරලා තිබෙනවා. අපි අද හිතුවා විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතය සහ මේ ලෞකික ජීවිතයේ දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් වීරිය කොහොමද වැදගත් වෙන්නේ පුද්ගලයෙකුට කියලා කතා කරන්නට අද සාකච්ඡාවට ඊටම ගෞරවණීය ආරාධනා කරන්නට යෙදුණා මනෝවිද්‍යා උපදේශක ඒ වගේම පූජ්‍ය තලපත් කන්දේ සිරනන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මම හිතනවා උන්වහන්සේ සමග දවසේ අපට ඊටමත්ම ප්‍රායෝගිකව මේ කාරණාව කතා කරන්නට හැකියාවක් ලැබෙවි. අපේ හැමෝටම ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාරයෙන් පිළිගන්නවා අපේ හැමෝටම. අපේ හැමෝටම සාකච්ඡාව ආරම්භයේදීම අපි මේ ලෞකික ජීවිතයට වගේම ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවට වීරිය කියන කාරණාව අතිශය වැදගත්. මම මුලින් සඳහන් කළ පරිදි එක්තරා විදිහකට අපිට මේක පාරමිතාවක් විදිහට සඳහන් කරන්නත් පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී වඩාත්ම මතු කරලා පෙන්වන කාරණාවක් තමයි මේ වීර පාරමිතාව. ඒකට නිවන් මඟට යන්නට වීරිය අත්‍යවශ්‍යයි සහ ලෞකික ජීවිතයේ දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් අත්‍යවශ්‍යයි. මේ දෙක කොහොමද අපි මුලින්ම හඳුනගන්නේ බෞද්ධ දර්ශනය තුල බුද්ධ ධර්ම තුල මේ පිළිබඳව කොහොමද අපි හඳුනන්නේ හැඳින්වීමක් කරන්නේ කියන තැනින් අපි ආරම්භ කරමු. තෙරුවන් සරණයි සුබුදෑසනක් වේවා සියලු දෙනාටම. අද අපි සාකච්ඡා කරන මාතෘකාව අපේ බුදුදහම තුළ ඊටාම ප්‍රමුඛව කතා කරන ඒ වගේම නිරන්තරයෙන්ම අපට දේශනාවන් තුළ හමුවන ප්‍රධාන මාතෘකාවක්. ඒක අපි බෝධිසත්ව ජීවිතය පුරාවටම අපි කියනවා සාරාංශකයේ කල්පලක්ෂය. ඒ කාලයේ පුරාවටම වඩන ලද පාරමිතාවක් තමයි විරිය පාරමිතාව. කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන එන ගමන් මගේදී බෝධිසත්ව ජීවිතය තුළ ප්‍රමුඛව පුහුණු කරපු පාරමිතාවක්. එතකොට දැන් අපි මේක ඔබතුමාව ලෞකික සහ ලෝකෝත්තර මේ දෙපැත්තට කොහොමද දහම තුළ උගන්වන්න කියලා. දැන් වීරිය කියන එක හැම කෙනෙක් තුලම වගේ තියෙන දෙයක්. හැමෝගෙම ළඟ තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් ඉගෙන ගන්න ළමයෙකුට වීරිය කියන එක එයා ළඟ තියෙනවා. පාසල් යනවා, පාඩම් කරනවා, විභාග කරනවා, උදේ පාන්දර නැගිටිනවා, විභාග වලට සූදානම් වෙනවා. නොයෙකුත් ක්‍රියාකාරකම් කරනවා අධ්‍යාපනය දියුණු කරගන්න. ඊළඟට රැකියාවක් කරන කෙනෙක් ළඟ රැකියාව සඳහා යම්කිසි වීරියක් තියෙන්න ඕන. සහ තියෙනවා. ඊළඟට අපි හිතමු සාමාන්‍ය ජීවිතයේ ඉදිරියදා ගත කරනකොට දැන් ගෙදර ඉන්න අම්ම කෙනෙක් ළඟ කොච්චර වීරිය තියෙනවද? අපි හවුම කියනවා අම්මා ඉතින් ගෙදරනේ ඉන්නේ තාත්තා නම් වැඩට යනවා අම්මා ගෙදර ඉන්නේ. හැබැයි අම්මා කොච්චර වැඩ කොටසක් ගෙදර තුල කරනවද? එහෙමයි. ඒ දේවල් ඔක්කොම වීරියට අයිති. ඊළඟට අපි හිතමු යම්කිසි අරමුණක් කිසියම් අරමුණක් සඵල කරගන්න මුදුන් පමුණවා ගන්න එක දිගටම යම්කිසි කාලයක් වීරිය වඩන්න ඕන. ඉගෙන ගන්න එක මොන්ටිසෝරියෙන් පටන් ගත්තාම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිය අරගෙන ඉවර වෙන කල්ම ඒ අරමුණ වෙනුවෙන් අවුරුදු ගණනාවක් දශකයකට වඩා වැඩි කාලයක් අඛණ්ඩවම වීරිය වඩන්න ඕන. ඒ වගේම ව්‍යාපාරයක් කරනකොටත් ඒ කෙනාට ව්‍යාපාරය සඵල කරගන්න ඕන නම් තමන්ගේ අරමුණු මුදුන් පමුණවා ගන්නට ඕන නම්
එහෙම නැත්නම් ව්‍යාපාරය ඉහළට ගොඩ ගන්නට ඕන නම් එයාටත් වෙනවා බොහෝ සෙයින් කැප වෙන්න. එහෙමයි. කැප වෙන්න වෙනවා. එහෙම නැත්නම් උත්සාහවන්ත වෙන්න ඕන. කැපකිරීම කරන්න ඕන. නොපසුබස්නා ස්වභාවී යුක්තව කටයුතු කරන්න ඕන. ඒ අතින් ගත්තම අපි හැම කෙනෙකුටම සාමාන්‍ය ජීවිතයේදී මේ වීරිය කියන එක කැපවීම කියන එක තියෙනවා වායාමය. අපි හිතමු දොස්තර කෙනෙක් වෙන්න කොච්චර වෑයමක් කරන්න ඕනද? එහෙමයි. ඉංජිනේරුවෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න අපි හිතමු රාජ්‍යංශයේ හෝ පුද්ගලිකංශයේ හෝ පහළම තියෙන රැකියාවක් කියලා. ඒ රැකියාවට සුදුසුකමක් හදාගන්න කොච්චර වීරියක් කරන්න ඕනද? ආයතනයක ලිපිකරුවෙක් වෙන්න උනත් අවුරුදු 10ක් 15ක් ඉගෙන ගන්නවා. එහෙමයි. එතකොට සාමාන්‍ය ජීවිතේ කුඩාම දෙයක් ලබන්න උනත් විශාල වීරයක් වඩන්නට අවශ්‍යයි. හැබැයි මේ වීරිය මේ ජීවිතේ යහපතට පමණයි. එහෙමයි. මේ ජීවිතෙන් ඉවරයි. ඒක අපි උපාධියක් ගත්ත කියලා උපාධිය කරන කොටගෙන නිවන අවබෝධ කරගන්න බෑ. ඒක නිවනට හේතුවක් නෙවෙයි. නිවනට අදාළ නැහැ උපාධියක් තියෙනවද නැද්ද කියලා. ඉගෙනගෙන තියෙනවද නැද්ද කියන එක නිවනට අදාළ නැහැ. එහෙමයි. එතකොට සල්ලි තියෙනවද නැද්ද කියන එක එහෙම නැත්නම් එයා ගොඩනගාගත්තු ව්‍යාපාරය නිවනට කිසිසේත්ම අදාළ නැහැ. ඒ දේවල් ඔක්කොම මේ ජීවිතේ සුවසේ ගත කරන්නම පමණයි. ඉන් එහාට ගත්තාම යම් කිසි කෙනෙක් නිවන අරමුණු කරගෙන සිහියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අනුව තමන්ගේ අරවීරිය නිවන අරමුණු කරගෙන වඩනවා. ඉස්සල්ලා අපි කිව්වානේ ලෞකික ජීවිතයේ ආපත සඳහා යම් කිසි උත්සාහයක් වෑයමක් දරනවා කියලා. ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි වීරයක් නිවන අරමුණු කරගෙන දහම ප්‍රගුණ කිරීම සඳහා වඩනවා නම් ආන එය තමයි නිවන සඳහා හේතු වෙන්නේ. එතකොට තමයි අපි සම්මා වායාමය කියලා කියන්නේ. නැත්තම් මේ ජීවිතේ අපි කරන පුද්ගලයන් කරන වෑයම් කිරීම කැපකිරීම ඒවා වෑයම් කිරීම විතරයි. ඒවා සම්මා වායාමයට අයිති වෙන්නේ නේ. සම්මා වායාමයේ අයිති වෙන්නේ නිවන සඳහා කරන්නා වූ කැපකිරීමයි. එතකොට වායාමය කියන එක අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජීවිතේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍යයි. ඊට වඩා 100,000 ගුණයකින් වීරයක් නිවන සඳහා පුහුණු කරන්නට අවශ්‍යයි. එහෙමයි. අපේ හඳුනන දැන් අපි දකින්න දෙයක් තමයි බොහෝ විට දැන් මේ වීරිය වැඩිීමේදී ආධ්‍යාත්මික ජීවිතයේ දිනුව ආධ්‍යාත්මික ගමන්ම කරන නිවන කරා යන්නට අපි උත්සාහ කරද්දී මේ වීරිය අපි නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ නිවන් මඟ වෙනුවෙන් අපි වීරිය වඩන්න ඕනේ කොහොමද? නිවන් මඟ වෙනුවෙන් වීරිය වැඩිම සඳහා වන මාර්ගය අපි හදා ගන්න ඕනේ කොහොමද? දැන් විශේෂයෙන්ම ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාව කියන කාරණා දෙක ගත්තට පස්සේ ආමිෂය වැඩිපුර ආමිෂය කෙරෙහි අපි යොමු වීමක් වෙලා තියෙනවා. අපි හිතන්නේ නැහැ අපි ප්‍රතිපත්තියමය තුල හිඳගෙන වීරිය වැඩි යුතුයි නිවන්ම කරා යන්නට කියලා. මෙන්න මෙතන පොඩි අනවබෝධයක් තියෙනවා නේද අපේ හාමුදුරනේ. මේ වීරිය වඩන්න ඕනේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් වැඩි බර දෙන්න ඕනේ කොතනටද මේ කියන කාරණේ සම්බන්ධයෙන් අපට තිබෙන අවබෝධය අපේ හාමුදුරනේ අපි දකිනවා සමාජය තුළ මේ අපි වැඩිපුර පින් කරනවා අපි මේ විදිහටයි වැඩ කරන්නේ අපි බොහොම ධාර්මික ජීවිතයක් ගත කරන්නේ කියලා කියන ගමන් අපි හරි තැනද ඉන්නේ කියන ප්‍රශ්නාර්ථය තියෙනවා අපේ හාමුදුරනේ. ඔව්. දැන් ආමිෂ සහ ප්‍රතිපත්ති කියන මේ දෙක ඇත්තටම අපි ප්‍රමුඛව කතා කරන්න ඕන දෙකක්. එතකොට අද අපි සාමාන්‍යයෙන් ගත්තොත් ආමිෂය තුළ දැන් අපි ඇත්තටම කැමතිනේ යමක් ප්‍රාර්ථනා කළා ලබා ගන්න. එහෙමයි. කියන්නේ වීරිය කරන්නේ නැතුව, උත්සාහවන්ත වෙන්නේ නැතුව, කැපකිරීම කරන්නේ නැතුව අපි කැමති යම් කිසි අරමුණක් සඵල කරගන්න. ඕකට හොඳම උදාහරණය තමයි සතියග පුවත්පත් ගත්තාම ඒවයි තියෙනවා යంత్ర මන්ත්‍ර ගුරුකම්
වසී බන්ධන වගේ දේවල් දාන. ඒවා එක මාතෘකාවක් තමයි හැරගිය සැමියා හෝ බිරිඳ සද්දිනක් තුළ දෙපා මුලට ගෙනත් දෙමේ. ගොට පොඩි විශේෂකුත් තියෙන එකක් තමයි සද්දිනක් තුළ ගෙනත් දෙෙන අනිතක දෙපා මුලටම ගෙනත් දෙනවා. ඒක තවත් ආකර්ශණයයි. දැන් එහෙම යන්න හේතුවමකක්ද කියලා බලන එකට වඩා ලේසිම දේ තමයි අර වගේ දෙයක් කරලා දෙපා මුලට ගෙන්න ගන්න පුළුවන්. යන්න හේතු ටික අපි එකින් එක බැලුවොතින් එකක් ප්‍රමුඛව කියන්න පුළුවන් බිරිඳ ගිහිල්ලා නම් සැමියාගේ තියෙන බේබදුකම්. එතකොට දැන් මේ හේතුව නැති කර ගන්න ඕන ඒකට යම් කිසි ලොකු කැපකිරීමක් කරන්න ඕන. උපදේශනයට යන්න ඕන, ඇබ්බැහි තත්ත්වක ඉන්නවා නම් ප්‍රතිකාර මට්ටමකට යන්න ඕන. ඇබ්බැහි බරපතල මට්ටමක නම් සමහරවිට රෝහල් ගත වෙන්න ඕන. ඊට පස්සේ බෙහෙත් බොන්න ඕන, ගෙදර ඇවිල්ලා තව දේවල් ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන. මේ දේවල් ගත්තාම ඒකට කැපකිරීම කරන්න ඕන. මහන්සි වෙන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන. තමන් විසින් යම්කිසි ප්‍රතිපදාවක් ඒ සඳහා අනුගමනය කරන්න ඕන. හැබැයි අර කිසිම දෙයක් නැහැනේ. ගාන ගෙවන්න විතරනේ තියෙන්නේ. ලේසි. ඒකම තමයි සමහර වෙලාවට දැන් හිතනවා ඔය භාවනා කරන ඒවා වැඩක් නැහැ. ධර්මයේ ප්‍රගුණ කරන ඒවා වැඩක් නැහැ. බණ අහලා පුළුවන් නිවන් දකින්න. ඒක ටිකක් අරකට වඩා හොඳයි වගේ. මොකද අරක ඉතින් වමතේ වඩන්න ඕනේ, විපස්සනා වඩන්න ඕන. ඒක ඊටාම දීර්ඝ කාලයක් සමහර විට වඩන්න වෙනවා. ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න ඕන, බොහෝ සෙයින් අත්හැරීම් කරන්න ඕන. ඒක එච්චර ආකර්ෂණීයක් නැහැ අරකතර. අරක ලේසි. විහිල වාඩි වෙලා අහන් ඉඳලා මාර්ගඵලයකුත් ලබනවා නම් ඒක අරකට වඩා හොඳයි. ලේසි. එතකොට අපි ඒ නිසා ගොඩාක් අය කැමති ලේසිම ක්‍රමයකින් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න. ලේසිම ක්‍රමයකින්. හැබැයි ඉතින් නිවන් අවබෝධ කරගන්නවා කියන එක ඉච්චරම ලේසියෙන් කරගන්න පුළුවන් බවක් ධර්මයේ දිහා බලනකොට, බෝධිසත්ව ජීවිතය දිහා බලනකොට, ඒ වගේම සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ඒ ආර්යයන් වහන්සේලාගේ චරිත දිහා බලනකොට අපිට එහෙම හිතන්න බෑ. එහෙමයි. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට තනතුරු දෙනකොට උන්වහන්සේ බලනවා අතීත සංසාරේ ඉඳලා සුදුසුකම්. අපි දෙනවා වගේ නෙමෙයි. අපි සාමාන්‍ය ජීවිතේ අපේ රටේ තනතුරක් දෙනවා වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අතීත සංසාරෙත් බලනවා සුදුසුකම්. බලනකොට දකිනවා සාරිපුත්ත තෙරණුවන් මේ මෙච්චර කල්ප ගානක් ප්‍රාර්ථනා කරමින් පාරමී දම් පුරාගෙන විත්තියන මේ තනතුරට. මේකට සුදුසුයි. ආනන්ද හාමුදුරුවෝ මේකට සුදුසුයි. ඒ කියන්නේ මොකන්ද? එච්චර කාලයක් පුරාවටම මේ නිවන නැමැති අරමුණ මුදුන් පමුණවා ගන්නට යම් කිසි වීරයක් බලවත්සේ වැඩුවා. ආරම්භයේදී අපි කිව්වා සාමාන්‍ය ජීවිතේ ලිපිකරුවෙක් වෙන්න වුණත් කොච්චර වීරයක් වඩන්න ඕන. එතකොට නිවන නැමැති මේ දෙය ලබන්න නම් කොච්චර වීරයක් අපි වඩන්න ඕන. එතකොට අපි කැපකිරීම කරන්න ඕන. බොහෝ දේවල් අපට අත්හරින්න වෙනවා, පුරුදු අතහරින්න ඕන, ඇබ්බැහිවීම අතහරින්න ඕන මේ නිවන් අවබෝධය සඳහා. ඒක ආමිෂය තරම් ආකර්ශනීය නැහැ. ආමිෂය තරම් ඔය පැය භාගයක දෙයක් කළා හෝ පැයක දෙයක් කළා හෝ නැගිටලා ගිහින් හිත හදා ගන්න පුළුවන් මට්ටමේ දෙයක් නෙමෙයි. නමුත් ආමිෂය නුසුදුසු නැහැ. ආමිෂය බුදුරජාණන් වහන්සේ අනුමතයි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි සියල්ල ඒකෙන් කරගන්න පුළුවන් කියලා හිතන එක සහ ඒක සීමාව ඉක්මවා යන එක. වැරදි මේ අදහස් එක්ක. ඒ නිසා ආමිෂයත් හොඳයි. ඒකත් අවබෝධයෙන් කරනවා නම් ඒකත් නිවන් මාර්ගට යම්කිසි උපකාරයක් වෙනවා. නමුත් නිවන සඳහා අපට වීරියම වැඩි යුතුයි. ඒ සඳහා සම්මා වායාමයේ තියෙනවා. දැන් සම්මා වායාමයේ තියෙනවා කෘත්‍ය 4ක්. එහෙම කොටස් 4ක් තියෙනවා. එකක් තමයි අපි එක කෙටියෙන්ම සිහි කළොත් ඒක
නූපන්නා වූ පාපී අකුසල ධර්මයන් නූපදවීම සඳහා චන්දං ජනේති කැමැත්ත උපදවා ගන්න ඕන. විරියං ආරම්භති වීරිය ආරම්භ කරන්න ඕන. චිත්තම් පග්ගන්හාති සිත ඔසවා තබන්න ඕන. පදහති කියනවා නොනවත්වාම අකණ්ඩව වීරිය කරන්න ඕන. ඒ පළවෙනි අවස්ථාව. එතකොට මේ අකුසලයේ සම්බන්ධව මෙතෙක් ජීවිතේ නූපන්නාව. දැන් සංසාරේ හැටියට ගත්තොත් අතීත සංසාර බුද්ධි මහත්මයා අපට නූපන්න අකුසලයක් නැහැ. අතීත සංසාරේ මේ ගෙවුණු සංසාරේ අපි නොකරලා තියෙන ප්‍රාණඝාත මොනවද? මව් මරලා ඇති, පියා මරලා ඇති අපි දැන් දන්නේ නැති නිසා හොඳයි. නමුත් අතීත සංසාරේ සියලුම අකුසල් කරලා තියෙනවා. මෙන්න මේ දේ කලේ නෑ කියන්න හැකියාවක් නෑ. ඊළඟට ගත්තහම මෙතෙන්දී අපි මේ ජීවිතය තුළ මෙතෙක් නූපන්න අකුසල් තියෙනවනේ. මෙතෙක් නූපන් ඒව ඉපදිලා නෑ. මෙතෙක් කරන්නේ නෑ. පුහුණු කළා නෑ. පවත්වාගෙන යන්නේ නෑ. ආන්නේ දේවල් නූපද වීම සඳහා මොකද චන්දං ජනෙහිති. කැමැත්ත. ඡන්ද කියන්නේ කැමැත්ත. එහෙම නැත්නම් අපි කියමු උවමනාව. අවශ්‍යතාවය. මට අවශ්‍යතාවයක් තියෙන්න ඕන. නූපන්න කුසල් නොයිපද වීම සඳහාම. අවශ්‍යතාවය විතරක් මදි. අපිට ගොඩක් දේවල් අවශ්‍යතාව තියෙනවානේ. මම මෙහෙම කෙනෙක් වෙනවා මෙහෙම කෙනෙක් වෙනවා. පොඩි කාලේ කොච්චර ප්‍රාර්ථනා කළා. අද අපි කොහෙද ඉන්නේ? ඒ ප්‍රාර්ථනා ඇත්තෙත් නැහැ. වර්තමානෙත් අපිට යම් අවශ්‍යතාව තියෙනවා. හැබැයි මේ අවශ්‍යතාව තිබුණාට මදි විරියං ආරම්භති වීර්ය ආරම්භ කරන්න ඕන. එහෙමයි. කයින් සහ වායමති කයිනොත් වචන සිතිනොත් දෙකෙන්ම අපි නොපසුබස්නා වීරයෙන් කටයුතු කරන්න ඕන. පසුබහින්න නැතුව. ඊළඟ අවස්ථාව තමයි උපන්නා වූ ලාමක පාපී අකුසල ධර්මයන් පහනාය ප්‍රහාණය කිරීම සඳහා චන්දං ජනේති කැමැත්ත උපදවා ගන්න ඕනේ. කියන්නේ මේ ජීවිතේ මේ වෙනකොට අපි කරගෙන යන ඒවා. දැනට ඉපදිනා තියෙන ඒවා. දැනට පවත්වාගෙන යන ඒවා. පුරුදු හැටියට කරන ඒවා. යම් අකුසල පාපී ධර්මයන්. අහන්න ඒ දේවලුත් පහනාය ප්‍රහාණය කිරීම සඳහා අපට තියෙන්න ඕන චන්දං කැමැත්ත. එහෙමයි. එතකොට මේ අකුසලයේ පැත්ත. ඊළඟට කුසලයේ පැත්තෙන් ගත්තොත් නූපන්නා වූ කුසල් ඉපදවීම සඳහා කැමැත්ත ඇති කරගන්න. කියන්නේ මේ ජීවිතේ තවම ඉපදිලා නැහැ. මේ ජීවිතේ අපි කුසල් කරන්නේ නැහැ. දැනට පුහුණු කරන්නේ නැහැ. වඩන්නේ නැහැ. හැබැයි මේ දේවල් උපදවන්න ඕන. ඇති කරන්න ඕන. අපිව ගොඩට ගන්න ඕන. ඒ සඳහා අපට අවශ්‍යයි මොකද්ද? කැමැත්ත. එහෙමයි. ඒ වගේම වායමති වෑයම් කිරීම. විරියං ආරම්භති වීර්ය ආරම්භ කිරීම. සිතිනුත් කයිනුත් දෙකෙන්ම. දැන් මට අවශ්‍ය නම් අතු ගහන්න සිතින් විතරක් උවමනාව තිබිලා මදි. මම මේක ඉදනක් අරගෙන අතු ගන්න ඕන. ඒ කියන්නේ කායික වීර්යයත් අවශ්‍යයි. ඊළඟට උපන්නා වූ කුසල් වැඩි දියුණු කිරීම සඳහා මා තුළ කැමැත්තක් උපදවා ගන්න ඕන. ඒ වගේම වෑයම් කරන්න ඕන. සිතින් සහ කයින් දෙකෙම උනන්දු වෙන්න ඕන. නොපසුබස්නා වීරිය යුක්තව කටයුතු කරන්න ඕන. මෙන්න මේ අකුසලයේ ප්‍රහාණය කිරීම සඳහා කුසලයේ සංවර්ධනය කිරීම සඳහා අපට අවශ්‍යයි ප්‍රමුඛව මේ හතරටම පොදුවේ කියන්නේ චන්දං ජනේති කියලා. එහෙමයි. කැමැත්ත ඕන කියලා. ඇත්තටම අපේ ගොඩක් අයට නැත්තේ මෙන්න මේ ඡන්දය කැමැත්ත නැහැ. ඊළඟට වීරය නැහැ. ඊළඟට කයෙන් සහ සිතින් උත්සාහවන්ත වෙන්නේ නැහැ. නොපසුබස්නා වීරිය යුක්තව කටයුතු කරන්නේ අපි හැම වෙලාවකම බාහිර සාධකවලට බැන අපේ කාලය ගෙවලා දානවා. එහෙමයි. අපේ හඳුරන්නේ දැන් අපි මේ ප්‍රධාන කාරණා හතර කුසල් සහ අකුසල් සම්බන්ධයෙන් දැන් මේ කුසල වැඩිම වෙන්න පුළුවන් නූපන් කුසල් නොයිපදීම
ඒ වගේම තමයි උපන් කුසල් වර්ධනය කර ගැනීම මේ ආදී මේ කාරණා 4 අපි ප්‍රධාන වශයෙන් කතා කරද්දී දැන් මේ පිළිබඳව අපිට ඉස්සලා අවබෝධයක් තියෙන්න ඕනේ. කියන්නේ කුසල් කියන්නේ මොකද්ද අකුසල් කියන්නේ මොකද්ද? නූපන් අකුසලයක් තියෙනවා නම් යලිත් වතාවක් ඒක ඉපදවීම කරන්නේ නැතිව අපි කුසල් මතම ජීවිතය ගොඩනගා ගන්න කොහොමද අපි උත්සාහ කරන්නේ කියන කාරණාව ගැන ඉස්සෙල්ලා අපි කොහොමද අවබෝධය හදාගන්නේ? අවබෝධය තියෙන්න එපයි මේ දවල් වලින් වැළකෙන්න වගේම හොඳ දේ ක්‍රියාත්මක කරන්න. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට ඒ සඳහා උපකාර වන තවත් උපකාරක ධර්ම තියෙනවා. උදාහරණයක් ගත්තොතින් පුද්ගලයෙකු බණ අහන්න ඕන. ධර්ම ශ්‍රවණය කෙනෙකුට ධර්ම අවබෝධය සඳහා එහෙම නැත්නම් මේ සම්මා වායාමයේ වඩා දියුණු කර ගැනීම සඳහා නිවන් මඟ වැඩි දියුණු කර ගැනීම සඳහා අනිවාර්ය අංගයක්. දැන් අපි ගත්තොත් යම් කිසි කෙනෙකුට සෝතාපන්න වීම සඳහා වඩන්නට ඕන කරුණු අතරින් එකක් තමයි ධර්ම ශ්‍රවණය. ඒ වගේම ධර්ම ශ්‍රවණය තියෙනවා නම් අපට නොඇසූ දේවල් අහන්න පුළුවන්, ඇසූ දේවල් වඩා පිරිසිදු කරගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. ඒ තුලින් අපට මේ දස කුසලයේ මොකද්ද, දස අකුසලයේ මොකද්ද, පින මොකක්ද, පව මොකක්ද ආදී අවබෝධය ලැබෙනවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තහම මේ සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය කියන එක අනෙක් හැම මාර්ගාංගයක් එක්කම බැඳිලා තියෙනවා. හැබැයි සම්මා වායාමයත් අනෙත් ඒවත් එක්ක බැඳිලා තියෙනවා. කියන්නේ මට සම්මා වායාමයේ පිළිබඳව ඇති අවබෝධය සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය හෝ සම්මා වාචා හෝ සම්මා කම්මන්ත හෝ ආජීව හෝ මේ කුමක් හෝ ප්‍රගුණ කිරීම සඳහා පුහුණු කිරීම සඳහා මා තුළ ඇති උත්සාහය සම්මා වායාමය. එතකොට බුද්ධික මහත්මයා අහපු ප්‍රශ්නයට දෙන්න පුළුවන් පිළිතුර තමයි යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය නිරන්තරයෙන් කරනවා නම් ධර්ම සාකච්ඡා කරනවා නම් ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනය. දැන් කල්යාණ මිත්‍ර සේවනය කියන එක ශාසනයේ හැම දෙයකටම උපකාරක ධර්මයක්. සෝතාපන්න වීම සඳහා පුහුණු කරන්න ඕන එක ධර්මය තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍රයෙක් ඉන්නකොට අපිට නිරන්තරයෙන්ම කළ යුත්තේ මොකද්ද? නොකළ යුත්තේ මොකද්ද? වඩන්න ඕන භාවනාව මොකද්ද? වැඩිම සඳහා දැන් භාවනා කරගෙන යනකොට අපට ඇතිවන යම් යම් බාධා ඇති වෙනවා. එහෙම නැත්නම් යම් යම් ගැටලු ඇති වෙනවා. ඒවා निराකරණය කරලා දෙන්න. ඒ වගේම ධර්මයේ ප්‍රගුණ කරගෙන යනකොට Tamanට ප්‍රායෝගිකව හෝ ධර්මයේ පිළිබඳව හෝ යම් යම් සැක සංකා ගැටලු ඇති වෙනොත් මඟ පෙන්වන්න. අන්න කල්යාණ මිත්‍රය උපකාරයක් වෙනවා. එතකොට අපිට මේ සම්මා වායාමයේ වඩන්න එහෙම නැත්නම් නිවන් මඟ වඩන්න උපකාරක ධර්ම හැටියට අර බාහිර දේවලුත් උදාහරණයක් ගත්තොත් සම්මා දිට්ඨිය කියන එකෙත් කොටස් දෙකක් තියෙනවානේ. එකක් තමයි දසවස්තුක සම්මා දිට්ඨිය. අත්ති දෙන්නම්, අත්ති ඉට්ටං, අත්ති හුතං, අත්ති සුඛට දුක්ඛටානං, කම්මානම් පලං විපාකෝ ආදී වශයෙන් කරුණු 10ක් තියෙනවා. කීපයක් කිව්වොත් දුන් දෙයෙහි විපාක ඇත. ඒක සම්මා දිට්ඨියටයි. දුන් දෙයෙහි විපාක නැහැ කිව්වොත් ඒක මිච්ඡා දිට්ඨියටයි. මවට පියාට කරන්නා වූ හොඳ නරක දෙකෙහි විපාක ඇත කියලා යම් කිසි කෙනෙක් පිළිගන්නවා නම් ඒක සම්මා දිට්ඨියට. එසේ විපාක නැත කියලා හිතනවා නම් මිත්‍යා දෘෂ්ටියට. අපි කරන හොඳ නරක දේවල් වල එහෙම නැත්නම් පින්පව් දේවල් වල හොඳ නරක විපාක තියෙනවා කියලා පිළිගත්තොත් සම්මා දිට්ඨියට. විපාක නැහැ කියලා හිතුවොත් මිත්‍යා දෘෂ්ටියට. ඒකට මේ විදිහට අර සම්මා දිට්ඨිය එකක් තියෙනවා මේ පින්පව් කුසල් අකුසල් මෙලව සහ පරලව ආදී මේ දේවල් පිළිබඳව අපි තුල ඇති කරගන්නා වූ පැහැදිලි අවබෝධය. එහෙමයි. ඒක සම්මා දිට්ඨිය එක කොටසක්. අනිත් කොටස තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇතිවන්නා වූ අවබෝධය. ඒ අනිත් පැතිකඩ. එතකොට යම් කිසි කෙනෙකුට මේ ලෞකික සම්මා දිට්ඨිය එහෙම නැත්නම් දසවස්තුක සම්මා දිට්ඨිය පිහිටලා තියෙනවා නම් එයාට මේ සම්මා වායාමයේ වඩනවාය කියන එක මහා දෙයක් නෙවෙයි. මොකද ඒ තුල කුසල අකුසල පැත්ත
පැහැදිලිවම සාකච්ඡා කරන්න නිසා. එතකොට ධර්ම ශ්‍රවණාදිය කරනකොට Tamanට නැවත නැවතත් මේ නිවන් මඟ පිළිබඳව අරියෂ්ඨාංගික මාර්ගය පිළිබඳව බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව මේ විදිහට නැවත නැවත අහනකොට සම්මා වායාමය තව තවත් එහෙම නැත්නම් වීරිය කියන එක තව තවත් ඇති කරගන්න පුළුවන්. අපිට කොයි වෙලාවකවත් එක බණක් අහලා ඉවර වෙලා උඩ බලාගෙන හිටියා කියලා මුකුත් ලැබෙන්නේ. එහෙම නැත්නම් ලිපියක් කියවලා එහෙම නැත්නම් සාකච්ඡාවක් පවත්වලා එහෙම නැහැ. මේ වීරිය කියන එක ඕනම කෙනෙක්ගේ නැවත නැවත ඉන්න තැන උඩට එන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු දැනට නොකරන්නා වූ කුසලයක් සහ කරන්නා වූ කුසලයක් පිළිබඳව. දැන් කෙනෙක් ඉන්නවා එයා පන්සිල් රකින්නවා හැබැයි අටසිල් රකින්නේ නැහැ. එතකොට පන්සිල් රකින්නවාය කියලා කියන්නේ එයාට උපන්නා වූ කුසලය. හැබැයි නොරකින්නා වූ අෂ්ටාංග සීලය අට සීලය කියලා කියන්නේ එයාට තාම ඉපදිලා නැහැ ඒක. දැන් ඒක එයා උපදවන්න ඕන. උපදවනවා කියන්නේ එයා ඒක කරන්න ඕන. යම් දවසක ඉපදුනා නම් ඒකත් දැන් උපන් කුසලයක්. දැන් උපන් කුසල මොනවද? නැවත ටිකෙන් ටික වර්ධනය කරන්න. තව කෙනෙක් ඉන්නවා පන්සිලුත් රකින්නවා අටසිලුත් රකින්නවා හැබැයි භාවනා කරන්නේ නැහැ. එතකොට ඒ තැනැත්තා මේ වෙනකොට රකින්නා වූ ඒ පංචශීලයේ අෂ්ටාංග සීලය කියන්නේ උපන්නා වූ කුසලය. නමුත් එයා භාවනා කරන්නේ නැහැ කියන්නේ නූපන් කුසලය. දැන් එයා මොකද්ද කරන්න ඕනේ? එහෙනම් මේ නූපන් කුසලය උපදවන්න ඕන. භාවනා කරන්න පටන් ගන්න ඕන. මොකක් හරි භාවනාවක් වඩන්න පටන් ගන්නවා. පටන් ගත්තා කියන්නේ ඒක උපන් කුසලයක් බවට පත් වෙනවා. දැන් උපන් කුසල මොකද කරන්න ඕන? දැන් අපි හිතුවා විනාඩි 5යි භාවනා කරන්න. උපන් කුසලයේ මම කොහොමද මේක දියුණු කරගන්නේ? එහෙනම් මේක බලනවා මේ විනාඩි 10ක් කරගන්නේ කොහොමද? උපන් කුසලය දියුණු කරනවා. එතකොට නූපන් කුසල් උපදවනවා. ඉතින් මේ ගැන හොඳට අපට පැහැදිලිව අවබෝධයක් ලැබෙනවා. අපි අර කිව්ව ගුණාංග කීපයක් ජීවිතය තුළ ඇති කරගත්තොත්. එහෙම පැහැඳුරුනේ. ධර්මයේ තුල ඔබට බොහොම පැහැදිලිව මඟ කියලා තියෙනවා. කොහොමද මේ කුසල් අකුසල් එක්ක අපේ ජීවිතේ නිවන් මඟ කරා ගෙන යන්නේ කියලා. කුසලය වැඩිම සහ අකුසලය බැහැර කිරීම. මේත් එක්ක ජීවිතේ කොහොමද සුවපත් කරගන්නේ? ආධ්‍යාත්මික වශයෙන්ම ඒ වගේම තමයි ලෞකික වශයෙන් කියන කාරණා. අපි බලාපොරොත්තු වෙනවා මේ විරාමින අනතුරුව වඩාත් පුළුල්ව ඔබේ ජීවිතයට කොහොමද වීරය වැදගත් වෙන්නේ, වීරිය වඩමින් ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද යන පිළිබඳව කතා කරන්නට. දැන් කිරිපිටාවක්. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. අපේ හමුදුරුනේ දැන් අපි වීරය ගැන කතා කරමින් ඉන්නේ. වීරය කොහොමද නිවන් මඟට වැදගත් වන්නේ කියන කාරණාව වඩාත් පුළුල්වක් සාකච්ඡා කළා අපි හමුදුරුනේ. අපි දැන් මේ වීරිය එදින්දා ජීවිතයට දැන් අපි ලෞකික ජීවිතය ගත කරමින් එහි සාර්ථකත්වය කරා යන ගමනේදී තමයි අපි අනිත් අතට අවබෝධය තුළ අපේ නිවන් මඟ වෙනුවෙනුත් අපේ ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙනුත් කාලයක් කොටසක් ජීවිතය අපි වෙන් කරගෙන ඉන්නේ. අපි හඳුරුනේ ලෞකික ජීවිතයේ දියුණුව සාර්ථකත්වය නැතිව උදෙක් ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වයක් ගැන නැත්නම් දියුණුවක් ගැන හිතන්න පුළුවන් ද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ Tamanගේ එදිනදා ජීවිතයේ අර වටපිටාව හදා ගැනීම තුළ මනස සැහැල්ලු වීම තුළ අපිට යම් අවබෝධයක් එනවා. අපි නිදහසක් ලබනවා. ඒත් එක්ක අපි ආධ්‍යාත්මය වශයෙන් තව තවත් දියුණු වෙන්න අපි උත්සාහ කරනවා. අපි හඳුනන්නේ දැන් වර්තමාන සමාජය ගත්තට පස්සේ අපි විවිධ අර්බුද විවිධ ප්‍රශ්නත් එක්ක ඉන්නේ. දැන් මේ කියන අපි කතා කරන අපේ මාතෘකාව වීරය වැඩිම තුල අපට ගොඩාක් ප්‍රශ්න වලට උත්තර අපිට හොයන්නට පුළුවන්. ඉතිහාසයේ තුල අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට අපේ වීරය නොකිරීම තනි තනිව වගේම සමස්ත සමාජයක් රටක් ජාතියක් විදිහට ඒ නොකිරීම නිසා සමහරක් අවස්ථාවල අපි අද මේ මුහුණ දෙන ප්‍රශ්න වලට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙතනින් අපි ගොඩ එන්න ඕනේ. ඒ සඳහා කොහොමද මේ වීරය කියන කාරණාව
අපට වැදගත් වෙන්නේ ඒ සඳහා කොහොමද අපට වටපිටාව හදා ගන්න පුළුවන් ආලෝකයක් ලබා ගන්න පුළුවන් අපේ හැමෝටම මේ කතා කරපු කාරණා හතරෙන්ම මම හිතන්නේ අපේ හැමෝටම අපට වඩාත් හොඳ මගක් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. මේ සම්මා වායාමයේ උගන්වන කෘත්‍ය හතරනේ කොටස් හතරක් අපි කතා කළානේ. මේ කොටස් හතරම මම හිතනවා මේ මොහොත වෙනකොට අපේ රට කියන්නේ අපිනේ. එතකොට අපි හැමෝම ජනතාවත් ඒ වගේම පාලකයනොත් රාජ්‍ය නිලධාරීන් අතුරු මේ අපි හැමෝටම උපකාරයක් කරගන්න පුළුවන් මේ අර්බුද වලින් නිදහස් වීම සඳහා. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි මුලින් සිහි කළා නූපන්නා වූ පාපී අකුසල ධර්ම නොයිපද වීම සඳහා උපන්නා වූ පාපී අකුසල ධර්ම දුරු කිරීම සඳහා කැමැත්ත උපදවා ගන්න ඕන කියලා. දැන් මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන එක පිරිසක් විතරක් නෙවෙයි. මේකට රජයේ මුල් වෙන්න ඕන, රාජ්‍ය නිලධාරිය මුල් වෙන්න ඕන. ඒ වගේම මහජනතාව හැටියට අපි හැම කෙනෙක්ම අපි හැමෝම මේක එක පවුලක් වගේ. අරයා කරන කල් මෙයා කරන කල් එයා කරන කල් එහෙම නෙවෙයි. මේක අපි මේ අර්බුදයෙන් නිදහස් වෙන්න ඕන පවුලක් හැටියට හැමෝම. ඒ කාරණා දෙක ගත්තාම අපි හිතමු මේ වගේ අර්බුදයක් ඇතිවීම සඳහා හෝ මේ අර්බුදය තව තවත් වැඩිවීම සඳහා බලපාපු සාධක. ඒ කියන්නේ අපි තවදුරටත් වැටෙන්නට හේතු වන කරුණු මොනවද? හැබැයි ඒ කරුණු මෙතෙක් ඉපදිලා නැහැ. මෙතෙක් සමාජගත වෙලා නැහැ. මෙතෙක් ඒ අදාළ නිලධාරීන් විසින් මේ දේවල් කරලා නැහැ. පුද්ගලික ජීවිතේ අප විසින් හෝ ඒ වගේ දේවල් කරලා නැහැ. ඒ කියන්නේ මේ රට මේ තත්ත්වයට පත් වෙන්න සහ තව පහළට වැටෙන්න හේතුකාරක දේවල් තියෙනවනේ මොනවා හරි. දැන් කසාදයක් ගත්තොත් කසාදේ අවුල් වෙන්න හේතු තියෙනවා. දැන් අවුල් වෙලා තියෙනවා කියලා හිතමු 50%කින්. හැබැයි ඉතුරු 50%ත් මේ කසාදේ කඩාගෙන වැටෙන්න අවුල් වෙන්න හේතුකාරක වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. එතකොට අන්න ඒ හේතුකාරක ධර්ම ටික දැකලා ඒ දේවල් නම් ආපස්සට උඩට එන්න දෙන්නම හොඳ නැහැ. ආයේ ඒ දේවල් වෙන්න දෙන්න හොඳ නැහැ. කිසිම අංශයක් කඩාගෙන වැටෙන්න, අංශයක් දුර්වල වෙන්න මොනම විදියකින්වත් ඒ නූපන්නා වූ දුර්වලතා ටික නූපන්නා වූ අසුබ දේවල් ටික උපදින්නට ඉඩක් දෙන්න හොඳ නැහැ කිසිම තැනකින්. කිසිම අංශකින් උඩට එන්න දෙන්න හොඳ නැහැ මේ පැත්ත. පුද්ගලය හැටියට වෙන්න පුළුවන්, ආයතන හැටියට වෙන්න පුළුවන්, පක්ෂ හැටියට වෙන්න පුළුවන්, විවිධ න්‍යාය පත්‍ර හැටියට වෙන්න පුළුවන්, විවිධ දුර්වලතා වෙන්න පුළුවන්, වාචසික වචනයෙන් පැත්තෙන් වෙන්න පුළුවන්. පුද්ගලයෙක්ගේ වචනයකින් කොච්චර රටක් විනාශ වෙනවද? සමාජයක් විනාශ වෙනවද? පවුලක් විනාශ වෙනවද? එහෙම දෙයක් වෙන්න පුළුවන්. තව තවත් අර්බුද හැටියට එන්න පුළුවන්. මේ මෙතෙක් මේ නෝපන්නා වූ දේවල් අපි අඳුර ගන්න ඕන. අඳුරගෙන ඒවාට උඩට එන්නට ඒවා සමාජගත වෙන්නට අවස්ථාව දෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේ වෙනකොට දැන් ඉපදිලා තියෙන අපේ අකුසල් ටික තියෙනවානේ. මේ අකුසල්ම කියලා ගත්තත් කමක්. අකුසල්ම තමයි පව් කියලා හිතමු. මේ රට මෙතෙන්ටපත් වෙන්න හේතු වෙච්ච පව් ටික. අකුසල් ටික. මෙන්න මේ දේවල් ටිකත් අපි අනිවාර්යයෙන්ම දකින්නම ඕන. නොදකින්න තාක්කල් මේකෙන් ගොඩ යෑමක් නැහැ. මේක අපි නොදක මේක පැත්තකට කරලා ඒක එහා පැත්තේ තියදී මෙහා පැත්තෙන් ගිහිල්ලා වංගුවක් දාලා එහෙම කරන්න බෑ. එමනම් අපි දකින්න ඕන මේ අපේ සමාජයේ රට අපි මෙතනට රටක් හැටියට පත්වීම සඳහා බලපාපු පව් ටික මොනවද? ඒවා ටික අපි දකිමු. දැන් අපි කියනවා ඩොලර් නෑ කියනවා. හැම පැත්තෙම ගත්තාම එක දෙයයි කියන්න පුළුවන්. ඒ තමයි වැරදි කළමනාකරණය කියන වචනේ. එහෙනම් අකුසලයේ තමයි වැරදි කළමනාකරණය. ඒක තමයි ලොකුම පව. අද අපි පෝලිං වෙලා වෙන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්නයකින් පීඩා විඳිනවා නම් ඒ තත්ත්වයටපත් වෙන්න හේතු වෙච්ච අර පව් ටික අපි අඳුර ගන්නවා. ඒව අපි දුරු කිරීම සඳහා කලින් ඒව නූපද වීම සඳහා මේ දේවල් මේ පව් ටික දුරු කරන්නට
මේ දේවල් නැති කරන්නට මේ චර්යා ටික වෙනස් කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕන. ඒක හරියට කොයි වගේද? නූපන් අකුසල් නොයිපද වීම සඳහාත් ඒ වගේම උපන් අකුසල් දුරු කිරීම සඳහාත් අපි වීර්ය වඩනවා වගේ. මේ දේ අපි කරුණු කාරණා විදියට ගත්තොත් අපෙන් ඉපදිච්ච දේවල් තියෙනවනේ, පහර දීම වෙන්න පුළුවන්, හිංසා කිරීම වෙන්න පුළුවන්, පැහැර ගැනීම වෙන්න පුළුවන්, සොරකම් කිරීම වෙන්න පුළුවන්, ඒ වගේම කඩා වඩා ගැනීම වෙන්න පුළුවන්, වංචාව වෙන්න පුළුවන්. අපි රටේ දකින්න දේවල් තියෙනවා. එතකොට පොඩි දෙයක් ගණන් ගියපු ගමන් පුළුවන් අය ගිහිල්ලා ස්ටොක් කරනවා. පුළුවන් තරම් අරගෙන එනවා. එතකොට නැති කෙනාට නැමනවද මේ අපේ උපන්නා වූ, අපි තුල උපන්නා වූ, රට තුල උපන්නා වූ, සමාජය තුල උපන්නා වූ පව්, මේවා අකුසල්. අපේ රට මේ අර්බුදේ තව තව පහළට යන්න, අර්බුදේ තව තව මේවා සංවර්ධනය වෙලා සමාජයේ පහළට යන්න හේතුවක්. ඒ නිසා අපිට මෙන්න මේ කාරණා දෙක අපිට දකින්න පුළුවන් පුද්ගලික ජීවිතේ. රටක් හැටියට වගේම පවුලක් හැටියට ගන්න පුළුවන්. පවුලක් හැටියට අපිට බලන්න පුළුවන් අපි දැන් කතා කරන සමහර අයගේ බොහොම සුඛෝපභෝගී ජීවිත ගෙවපු අය කතා කළාම ඇත්තටම අපටත් දුකයි, තෙල් ටිකක් ගහ ගන්න සල්ලි නැහැ. මටම කියලා තියෙනවා. මම එතකොට කිව්වේ එක්ක ඔයා කියන්නේ බොරු. එක්ක බොරු කියන්නේ. බොරුවක් නෙවෙයි, ඇත්තක් නම් ඔයාට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කලමනාකරණය ගැන. හම්බ කරන්න විතරයි ඉගෙනගෙන තියෙන්නේ, වියදම් කරන්න ඉගෙන ගන්න. ඒ නිසා අපේ පවුල තුල නූපන් මේ අසුබ දේවල් සහ ඒ වගේම ඉපදිලා තියෙන අසුබ දේවල් මොනවද? මම තව සරල උදාහරණයක් කියන්නම්. දැන් ගොඩක් වෙලාවට අපේ සමාජ අදහසක් තමයි ප්‍රශ්නයක් වෙනකොට, අර්බුදයක් වෙනකොට ඒකට පිළියම තමයි බොන එක. සාමාන්‍ය සමාජ කතාවකුත් තියෙනවා ඒක බොන්න වටින ප්‍රශ්නයක්. එහෙම කියන ළමයි පවා කියනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රශ්නයක් නම් බොන්න ඕනේ කියන අදහසක් අපි තුළ තියෙනවා. සමහර අය තුළ ප්‍රචලිතව තියෙනවා. ඒක ඇත්තටම බොහෝ වෙලාවට අපි හිතමු කෙනෙක් මෙතෙක් මද්යසාර මද්ද්‍රව්‍ය දුම්බැටි පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. එයා තුළ මේක ඉපදිලා නැහැ. හැබැයි මේ අර්බුදයත් එක්ක ජීවිතය තුළ මේක උපදින්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අවස්ථාව නොවෙන්නට, ඒ මුලාවටපත් නොවෙන්නට ඒකට කියන යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන මේ අර්බුදයට මුහුණ දෙන්න ඕන. ඊළඟ දේ තමයි උපන් ඒක සමහරලාට ඉපදිලා තියෙන සමහරවට. සමහර මෙතෙක්ම කරලා තියෙන ප්‍රශ්නයක් නම් බොනවා. ආයෙ ප්‍රශ්නයක් ආයෙ බොනවා. තව ප්‍රශ්නයක් වෙනවා ආයෙ බොනවා. එතකොට ඊ අකුසල ඉපදිලා තියෙන්නේ. මේක අපි තව තවත් මේ අර්බුදයෙන් බැට කණ්ඩ, පවුල විනාශ වෙන්න, ඔබේ ආර්ථිකය, පුද්ගල ආර්ථිකය කඩා වැටෙන්න, ඉදිරියේ දෙන මහා අර්බුදයට මුහුණ දිය නොහැකි දුර්වලයෙක් වෙන්න මේක හේතුවක්. ඒ නිසා මේක අපි දැකලා මේක අපි දුරු කරගන්න ඕන. ඇත්තටම යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේක දුරු කරගන්න, ඒක පවුලට විශාල ශක්තියක්, පවුලක් හැටියට මේ අර්බුදයට මුහුණ දීම සඳහා. ඊළඟට අපි කුසලයේ පැත්තෙන් ගත්තොත් එහෙමයි. ඒක අපි කිව්ව කරුණු දෙකක්. ඒ තමයි නූපන්නා වූ කුසල උපදවන්න ඕන. උපන්නා වූ කුසල සංවර්ධනය කරන්න ඕන. දැන් අපි මේ අර්බුදයත් එක්ක අපි ප්‍රශ්නයක ඉන්නේ. මේ ප්‍රශ්නේ එන්න අපට පෙනෙන විදියට සහ විද්වතුන් කියන විදියට ඉදිරියට ඊටාම අවිනිශ්චිතයි. බොහොම භයානක මට්ටමකට වැටෙන්න පුළුවන්. මේ අගෝස්තු අග වෙනකොට, සැප්තැම්බර් මුල වෙනකොට අපේ රටේ හාල් සම්පූර්ණයෙන්ම හිඟ වෙනවා. දැන් තියෙන මට්ටම අවසන් වෙනවා. ඒ වෙනකොට අපි කොහොමද මුහුණ දෙන්න ඕන? මොකක්ද අපේ තියෙන සැලසුම? එතකොට මේ තියෙන විදුලි අර්බුදය වෙන්න පුළුවන්. ඉන්ධන අර්බුදය වෙන්න පුළුවන්. මේ දේවල් වලට අපි පුළුවන් විදිහට සෝදානම් වෙන්න එපා. දැන් අපි මේ සම්මා වායාමයේ උගන්වන කුසල පාක්ෂික ධර්ම කොහොමද උපදවා ගන්න, දියුණු කරගන්න? ඒ සඳහා මම හිතනවා මෙතෙක් අපිට මේ අර්බුදයේදී නූපන් දේවල් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි තවම හිතවන්න පටන් අරන් නැහැ මොකද. ඒක ඒ කියන්නේ නූපන් කුසලය. මේක කුසල කියලාම ගන්න. වගාව කුසලයක් කියලා හිතන්න. හිතවන එක, තල හිතවන එක,
භෝග වගාව මේක කුසලයක් කියලාම ගත්තට ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ. එතකොට වගාව තාම නූපන් කුසලයක් නම් ඔබ පටන් ගන්න. වගා කරන්න පටන් ගන්න. මොනවා හරි හිතවන්න පටන් ගන්න. මාස 2න් 3න් 4න් ඵලදා වෙන දේවල් හිතවන්න පටන් ගන්න. අන්න අපි එතකොට මේ න්‍යාය පාවිච්චි කරලා තියෙනවා. එහෙමයි. ඊළඟට යම් කිසි කෙනෙක් දැන් අපි හිතමු මේ උපන් කුසලයේ කොහොමද දියුණු කරගන්නේ? කෙනෙක් හිතවල තියෙනවා ගොඩාක් අය හිතවනවා මඤ්ඤොක්ක හිතවනවා. හිතවපු නැති කෙනෙක් නම් මඤ්ඤොක්ක හිතවන්න. එතකොට Tamanට ඒ ධනාත්මක දේ, ඒ හොඳ දේ, ඒ සුබ දේ, ඒ කුසලයේ උපදුනා කියලා අපි හිතමු. හැබැයි යා තාම බතල හිතවල නැහැ. අහන්නේ නම් නූපන් කුසලයේ ඉපදවීම හා සමානයි බතල හිතවන්න පටන් ගන්න. හරි. මේක න්‍යායක් හැටියට පාවිච්චි කරන්න. බතල හිතෙව කියලා මින් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි මේ සම්මා වායාමයේ තියෙන මේ කරුණු 4 මේ අර්බුදයට න්‍යායක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ කොහොමද අපි මේක දියුණු කරන්නේ? කිසියම් කෙනෙක් හිතවල තියෙනවා මඤ්ඤොක්ක පඳුරු 4ක්. ඒ කියන්නේ එයාට ඒ කුසලයේ ඉපදිලා කියන අදහසනේ අපි මොළ කිව්වේ. අපි මේක 10ක් දක්වා වැඩි කරනවා. අන්න එතකොට අපේ මේ වගාව තව වැඩි කරා. කෙනෙක් ඉන්නවා තාම බයිසිකලේ පාවිච්චි කරන්න පටන් ගත්තේ නැහැ. අන්න අපි පටන් ගන්නවා බයිසිකලේ පදින්න. විදුලිය පරිස්සම් කරන්න පටන් ගත්තේ නැහැ. ජලය පරිස්සම් කරන්න පටන් ගත්තේ නැහැ. මුදල් කළමනාකරණය තාම පටන් ගත්තේ නැහැ. තාම මිනිස්සු බාහිර පෝලිං වල. තාම මේ අර්බුදයක් තියෙනවා කියලා සමහරුන්ට කිසිම හැඟීමක් නැහැ. තාම වෙනද වගේම තමයි උපන් දින සාද. අපි මේ දේවල් පුළුවන් තරම් අවම කරගෙන අනවශ්‍ය වේදන් අවම කරගත්තොත් ඒ වගේම පුළුවන් තරම් අපි ධනෙ උපයන්න මුදල් එකතු කරගන්න අපි උත්සාහ කළොත් අන්න ඒක මේ සම්මා වායාමේ අපි අවසානයට කුසල පාක්ෂිකව කියපු කරුණු දෙක හා සමානයි. ඉතින් ඇත්තටම මම හිතනවා මේක තමයි අපට කරුණු කතා කරන්න පුළුවන්. මම හිතනවා යම්කිසි අවබෝධයක් ඇති කරගන්න මේ සම්මා වායාමයේ මේ කෘත්‍ය 4ම අපට පාවිච්චි කරන්න පුළුවන් පවුලක් හැටියට රටක් හැටියට මේ අර්බුදෙන් නිදහස් වෙන්න. එතකොට අපි හිතමු මේ සංචාරක පැත්තෙන් රජයකට කරන්න. දැන් සංචාරික වෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? අපි පටන් ගන්න ඕන අලුත් සංචාරක ක්‍රම. එහෙමයි. එතකොට අලුත් ක්‍රම අපි උපදවනවා. ඒ වගේම තමයි තමත් අපිට මේ රටට ඩොලර් එන්න ඕන මොනවද අපිට කරන්න පුළුවන්? අලුත් ක්‍රම හොයන්න. තිබුණු ක්‍රම සංවර්ධනය කරන්න. අලුත් පාරවල් මම්මාවත් මේවට හදන්න. මේක හැම පැත්තෙම අපි ඇත්තටම මම හිතනවා අපි මේ සියලුම දේවල් අමතක කරලා වාද ભેද අමතක කරලා ප්‍රශ්න අමතක කරලා උදේ ඉඳලා රැය වෙනකල්ම අඬ සාප කර වැළපි අපි හැම කෙනෙක්ම ඉන්නේ නැතුව මේකට සාමූහිකව මොකද අවසාන පීඩාව වෙන්නේ සාමූහිකවමයි. සාමූහිකව අපි සියල්ලෝ මේකට මුහුණ දුන්නොත් මම හිතනවා මේ ක්‍රම 4ම මේ වැඩසටහන නරඹන යෝජනා කරන මේක තව සංවර්ධනය කරලා හිතන්න. හිතලා ඔබට පුළුවන්. මේක රටටත් පුළුවන්. මේ සම්මා වායාමයේ කෘත්‍ය 4ම පාවිච්චි කරලා මේ අර්බුදෙන් නිදහස් වෙන්න. දැන් අපේ හඳුරන්නේ ඔබ වහන්සේ බොහොම අගනා කියන පැහැදිලි කිරීමක් ඒකලේ. මොකද මේ ධර්මික පැත්ත අපි මුලින් කතා කරා කොහොම නිවන් මාර්ගය කරා මේ අදහස මේ න්‍යාය අරගෙන යන්නේ කියන කාරණාවත් අනිත් පැත්තට මේ මොහොතේ පවතින අර්බුදයට අපි කොහොමද ඒ සංකල්පයේ න්‍යාය අපි ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගන්න කියන කාරණාව. අපි හොඳට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් සම්මා දිට්ඨියත් එක්ක අපි මුලින් කතා කරානේ. නිවැරදි දැක්ම තියෙන්න ඕනේ අපිට වීරිය වඩන්න. අපි කොතනටද යන්නේ? අපිට හරි අරමුණක් එක්ක තමයි අපි වීරිය වඩන්න ඕනේ අපේ හැමදෙන්නේ. අපිට මතකයි පසුගිය කාල සීමාවේදී මීට අවුරුද්දකට එකමාර විතර කලිනුත් මේ විදිහට අර්බුදයක් එනවා ආහාර ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි වගාවන් පටන් ගන්න ඕන කියලා බොහෝ පිරිසක් මේ ගොඩක් පුරන් වෙච්ච කුමරු ආස්වාදන පටන් ගත්තා තාරුණ්‍ය මුල් වුණා. හැබැයි ඒවා කාලයත් එක්ක මාසයකින් දෙකකින් එකපාරටම නැති වෙලා ගියා අපේ හැමදෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ මොහොතේ අපට හරි දැක්මක් නැත්තම් අපට හරි ඉලක්කයක් නැත්නම් අරමුණක් නැත්නම් කොච්චර වීරිය කරත් වැඩක් තියෙනවද අපේ හැමෝනේ. සාමාන්‍ය මිනිස්සු ගම්බිම් වල මිනිස්සු කොච්චර උත්සාහ කළත් Tamanට තියෙන දේ වගා කරලා මේ අර්බුදයට මුහුණ දෙන්නට හැබැයි ඒකට ඉදිරිය සැලසුම් කරන
දැන් සාමාන්‍ය මිනිස්සු නෙමෙයිනේ මේ රටක සමාජයක ඉදිරි දැක්ම තීරණය කරන්න. ඒකට සාමාන්‍ය මිනිස්සු පත් කරලා යවන පිරිසක් ඉන්නවා. එතකොට ඒ අය මේ රටට ඉදිරි අවුරුදු 5 හරි 10 හරි ඒ කාල සීමාවට සැලසුමක් හදනවා. ඒ අනුව තමයි ඒ තීරණ පහළට ගලාගෙන එන්නේ. එතකොට අපේ හැමදෙරුනේ එහෙම හරි ඉලක්කයක් සැලැස්මක් මේ අර්බුදයට ප්‍රශ්නයක් මේ අපිට හරි දැක්මක් දෙන්නේ නැත්නම් කොහොමද අපි කොච්චර උත්සාහ කළත් අපිට ඒ තැනට යන්න හම්බෙන්නේ නැහැ අපේ හැමදෙරුනේ. ඔව් මම ඒක යාර ඉස්සෙල්ලා කිව්වේ මේක මේ පවුලක් වගේ තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. එහෙමයි. දැන් අපි හිතමු පවුලක අර්බුදයක් කියලා. පවුලේ ආර්ථික අර්බුදේ විසඳන්න තාත්තට ලොකු වමනාවක් තියෙනවා. තාත්තා ඉතින් මහන්සි වෙනවා, උත්සාහ කරනවා, උනන්දු වෙනවා, නිදි වරාගෙන වැඩ කරලා හම්බ කරනවා. හැබැයි ඒ ගෙදර නෝනා කරන්නේ අම්මා කරන්නේ ඒ දේවල් නාස්ති කරනවා. ප්ලාස්ටික් බඩු ගන්න, වීදුරු බඩු ගන්න, වෙන වෙන දේවල් ගන්න. ඒ දේවල් නාස්ති කරන එක කරන්නේ. කලමනාකරණයක්. දරුවෝ මොකද කරන්නේ? දරුවොත් එහෙමයි. ගෙදර වතුර ටික නාස්ති කරනවා, කරන්ට් එක නාස්ති කරනවා, ආහාර පාන නාස්ති කරනවා, පොතපත නාස්ති කරනවා. එයාලත් කරන්නේ නාස්ති කිරීම. දැන් එතකොට තාත්තට පුළුවන් ද පවුල කොට ගන්න? බෑනේ. සමහර අම්මලාට උවමනාවක් තියෙන. එහෙම නැත්නම් ගෙදර නෝනට උවමනාවක් තියෙන මේකේ හදා ගන්න ඕන. අපි පවුල උඩට ගන්න ඕන. ඒ වුණාට සැමියට උවමනාවකුත් නැහැ, දරුවන්ට උවමනාවකුත් නැහැ. ඒ වෙන වෙන පාරවල් වල යන්නේ. එතකොට මේ පවුල කවදාවත් ගොඩ යන්නේ නැහැ. මේ පවුල හැමදාම ඒ වගේ ඉඳී. ඒ වගේම අර අම්මගේ හෝ තාත්තගේ හෝ සැමියාගේ හෝ බිරිඳගේ හෝ ඒ කැපකිරීම නිරර්ථක දෙයක් වෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ උපමාවක් තියෙනවානේ. පොකුණකට එක දොරටුවකින් වතුර එනවා, දොරටු 4කින් වතුර පිට වෙනවා. එතකොට ඉතින් කොච්චර අර තනි දොරටුවෙන් වතුර ආවත් වැඩක් නෑ. මොකද දොරටු 4කින් මේක පිට වෙලා යනවා. එහෙනම් මේ දොරටු වහන්න ඕන. මේ රටක් ගොඩ ගන්නවා කියන එක ගමේ ඉන්න මිනිස්සුන්ගේ විතරක්වත්, නගරේ ඉන්න මිනිස්සුන්ගේ විතරක්වත්, රාජ්‍ය සේවකයාගේ විතරක්වත්, පුද්ගලික අංශ සේවකයාගේ විතරක්වත්, පාලකයන්ගේ විතරක්වත් නෙමෙයි. ජනතාව කොච්චර උනන්දු වුණත් කැමති වුණත් වැඩක් නෑ. පාලකයෝ ඒ සැලසුම් හදන පිරිස සාමාන්‍යයෙන් මම නම් හිතන්නේ අර කුඩු පාවිච්චි කරන මිනිස්සු ඉන්නේ. ඇබ්බැහි වෙච්ච මිනිස්සු. එහෙම නැත්නම් අපි බේබද්දු කියලා කියන්නේ. එහෙමයි. බේබද්දෙක් වගේ. බේබද්දු තාත්තා කෙනෙක් ඉන්න ගෙදරක තත්තේ මේ වැඩසටහන නරඹ ණයක් දාන්න ඔබතුමත් දන්නවා. ඒ ගෙවල් වල කිසිම දියුණුවක් නැහැ. මොකද තාත්තා බේබද්දෙක් නිසා. ඉතින් ඒ වගේ වුණොත් කවදාවත් රටක් ගොඩ යන්නේ නැහැ. ඒ වගේම තමයි මම හිතනවා මේ ප්‍රශ්නෙට මූලිකම එකම හේතුවත් පාලකයෝ විතරක්මත් නෙවෙයි. එහෙමයි. උදාහරණයක් ගත්තොත් ඉන්ධන පෝලිං වල සමහර අය කරපු කූට ව්‍යාපාරයක් තමයි එයාගේ ටැංකිය පුරවගෙන ඇවිල්ලා හිස් කරනවා. ආයි ගිහිල්ලා පොලිමේ ඉන්නවා. මට සමහර අය කිව්වා පෙට්‍රල් බෝතලේ රුපියල් 1000ට ගත්තා කියලා. ආසන්නම තෙල් මිල වැඩි වීමට කලින්. එහෙමයි. තව සමහර පැති වෙලා කිව්වා 1200ට ගත්තා කියලා. ඒක මේ 225ම කරපු වැඩක් නෙවෙයි. ඒ කියන්නේ මේ අපි හැමෝම එකතු වෙලා තමයි මේ රට උඩට ගන්න ඕන. වගා කරන්න ඕන ගමේ මිනිස්සු විතරක් නෙවෙයි. ෆ්ලැට් එකේ කෙනාත් වගා කර ගන්න ඕන. මොකද ගමේ කෙනාට වඩා අර්බුදේ ආහාර අර්බුදේ ඉන්නේ. නගරේ ඉන්න කෙනාට. ගමේ ඉන්න කෙනාට මම හිතන මේ කාලේ කොස් කාලේ. ඉදිරියට තව දේවල් හැදෙනවා. නමුත් නගරේ ඉන්න කෙනාට එහෙම නැහැ. ඒක නිසා අපි හැමෝම අපි පන්සල් වල පටන් ගන්න ඕන. ඒ කියන්නේ හාමුදුරු වගා කරන්න යන්න ඕනේ නැහැ. කුඹරට බහින්න ඕනේ නැහැ. නමුත් අපි හිතන්නේ මේ සාමූහික එකතු වෙලා රජයේ ඊටන් දෙන්න ඕන පුද්ගලික වගා කරන අවුරුදු ගණනාවකට දශකයකටවත් යම් කිසි ගිවිසුම් ගත වෙලා ඒ වගා කරන්න අපේ පූජනීය ස්ථානවල තියෙන ඉඩම් උනත් දෙන්න ඕන. මම හිතන්නේ එහෙම. අපේ ගෙවල් වල තියෙන අපි මල් වලට වතුර දැම්මා කියලා ඉදිරි කාලේ අගෝස්තු සැප්තැම්බර් වලට මල් කන්න බෑ අපට. එහෙනම් අපි විකල්ප දේවල් වලට යන්න ඕන. දැන් අපට ඔබතුමා කිව්වා එක පැත්තකින් පරිසරය කියන එකත් අපට වැදගත් වෙනවා. මට යම්කිසි අරමුණක් ඔබට යම්කිසි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ මුදුන් පමුණවා ගැනීම සඳහා පාරිසරික සාධකයේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි.
ඉතින් බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කරන පතිරූප දේශ වාසෝච කියන සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. දැන් අපි හිතමු කිසියම් කෙනෙක් භාවනා කරන්න යනවා. එයාගේ අරමුණ භාවනාව වඩන්න. භාවනා කරන්න ගියපු වෙලාවෙ ඉඳලා මధుරු කනවා. දැන් භාවනා පැත්තක තියෙන මధుර වෙලාවට මැස්ස වහන ප්‍රශ්නයක්. පරිසරයේ සද්දේ රේල් පාරක් ළඟට භාවනා කරන්න දෙද හරියන්නේ. එහෙම නැත්නම් වටේ පිටාව දුර්ගන්ධය හරියන්නේ. ඒ කියන්නේ මොකද්ද? භාවනාව නැමැති දෙයත් සාක්ෂාත් වෙන්න සඵල කරගන්න මොදන් පමනවා ගන්න පාරිසරික සාධක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඉගෙන ගන්න කොටත් පාරිසරික සාධකයේ අත්‍යවශ්‍යයි. ඒ වගේම යම් කිසි කෙනෙකුට දියුණු වෙන්න ඕන නම් පාරිසරික සාධකයේ අනිවාර්යෙන් අවශ්‍යයි. රට සමකාමීව නිදහස්ව හැමෝටම නිරවුල්ව වැඩ කරන්න පුළුවන්. සුභවාදී අදහස් ධනාත්මක අදහස් ඇති කරගන්න පුළුවන් සහ අනාගතය ගැන සතුටුදායක බලාපොරොත්තු තියාගන්න පුළුවන් පරිසරයක් රට තුළ තියෙන එකත් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි මේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා. අපේ හවුදුනේ අපි සාකච්ඡාවේ අවසාන මොහොතේ ඉන්නේ. දැන් මේ දවස්වල දරුවෝ විවාහගුවට මුහුණ දෙනවනේ. සාමාන්‍ය පෙළ විභාගයේ අවසානයි. අපි හවුදුනේ නමුත් ඉස්සරහටත් විභාග එනවා. මේ කාල සීමාවෙදී විවිධ ප්‍රශ්න වල දරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්ක තමයි මේ අභියෝග මේ කඩේම් වලට ළමයි පෙනී සිටින්නේ. ඒක දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා විවිධ අභියෝග හමුවේ තමයි මේ ගමන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි හඳුරුනේ මෙන්න මේ තැන්වල අර මුලින් කිව්වාගේ අපිට අවශ්‍ය වෙනවා අපේ අරමුණ වෙනුවෙන් කුමන බාධක කුමන ප්‍රශ්න ආවත් අපි ඉලක්කය ජය ගන්නවා කියන තැන. එතනට අවශ්‍ය කරන අර පරිසරය අපි හදා ගන්නවා කියන එක. දැන් මෙතනින් පස්සේ දැන් මේ මොහොතේ මේ අර්බුදයට අපි උත්තරයක් හොයනවා කියමුක අපි හඳුන්නේ. හැබැයි නැවත වතාවක් මේ වගේ දෙයක් එන්න පුළුවන්. මෙතනින් මේක නතර කරලා අපි නැවතත් අර සුපුරුදු රටාවට සුපුරුදු විදිහට ගියොත් නැවතත් මේ අර්බුදයටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඉතිහාසයේ උනේත් ඒකනේ. ඒතර මේ වගේ දහමක් තියාගෙන මේ වගේ අපට මාර්ගෝපදේශනයක් තියන වහන්සේලා වගේ භික්ෂුන් වහන්සේලාගේ මේ සමාජයේ ඇඩෙයිද්දී අපි නිතර හොද මඩේ දාන කතාවක් නෙමෙයි වෙන්නේ. දැන් මේ අවසාන මොහොතේ මම අපේ හඳුනන අහන්නේ මෙවැනි තත්වයක් ඇති නොවෙන්න අපි දාගන්න ඕන හරි පදනමක් අපි හඳුනන්නේ. ඒ පදනම දාගන්න කාලේ තමයි මේ කාලේ. කොහොමද මේක අපි හදාගන්නේ? ඔව් ඇත්තටම දැන් ඔබතුම සිහි කළා වගේ අපිට මේ අර්බුදම තමයි ඉතිහාසය ගත්තාම අපිට තියෙන අර්බුද. ඒක අර්බුදයක් ඉවර වෙනකොට තව අර්බුදයක්. එක ආක්‍රමණයක් ඉවර වෙලා උන්ට කෙලවලා ආය රට ස්වයං පෝෂිත කරනකොට තව ආක්‍රමණයක් වෙනවා. ඒ වගේ ඉතිහාසෙ පුරාම ප්‍රශ්න තියෙනවා. හැබැයි දැන්වත් අපි නැගිටින්න ඕන. රටක් හැටියට නැගිටින්න ඕන. එහෙම නැගිටින සේයාවක් අපට පේන්නත් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අපි ඇත්තටම සුදු ජාතිකයෝ දුන්නු දේවල්නේ තවම මේ නඩත්තු කරගෙන යනවා. එහෙමයි. නීති පද්ධතිය ගන්න. සමහර ඒවා මේ ලන්දේසි කාලේ නීති. එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයන් ගාන 50ක් තාම තියෙනවා. ඉතින් අවුරුදු 70ක් මේ මිනිස්සු මේක දාලා ගිහිල්ලත් වෙනවා. තාම අපට බෑ මේක මේ වෙනස් කරගන්න. වෙනස් කරනවා කියලා කියන හැමතිස්සෙම. ඔය කියනවා හැමතිස්සෙම ඊට පස්සේ මිනිස්සුන්ටත් අමතකයි. අර කට්ටියට කොහොමද අමතකයි. ඉතින් මේ පුරාණ දේවල් එක්ක එහෙම ඉස්සරහට යන්න බෑ. අද අපි අලුත් ලෝකෙත් එක්ක යන්න ඕන. ඊළඟ දේ තමයි තියෙන ප්‍රශ්නේ. මට හිතෙනවා අපි කවුරුවත් කැමති නෑ බහුතරයක් රට හදනවට. දැන් හිතලා බලන්න කොයි කාලෙත් මොන හොඳ දෙයක් ගෙනාවක් එක කොටසක් පාරට බහිනවා. අපෝ ඕකේ පා ඕක හරියන්නේ නැහැ. ඕකේ පා ඒකට කැමති නෑ. ඊට පස්සේ අපි හිතමු ඒ පාලන ඉවරයි තව පාලනයක් එනවා. දැන් මේ කට්ටිය කියන අපෝ ඕක කරන්නේ ඕක කරන්න දෙන්න බෑ. ගිනි තියා ගන්නවා. හරි ඔක්කොලොත් ගිනි තියා ගන්නවා. කරන්න දෙන්නේ නැහැ. මේ අර්බුදයේ හැම වුණත් අපි බලන්න ගොඩක් අයගේ හැසිරීම. ගොඩක් අයට තියෙන්නේ මම හිතන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර. එහෙමයි. බහුතරයකට තියෙන්නේ. නමුත් රටේ මිනිස්සු තරුණ කණ්ඩායම් ආසයි මේ රට හදනවට. විශේෂයෙන්ම පිටරටකට ගියපු අය අඩු ගානේ අන්තර්ජාලයෙන් හරි පිටරටවල් දැකපු අය ආසයි මේ රට හදනවට. මොකද මේ රට හදන්න බැරි රටක් නෙවෙයි.
අදටත් අපි බිඳුවට වැටිලා නැහැ. අදටත් අපි මේ රට හදන්න පුළුවන් මට්ටමකින්. හැබැයි ඒ සඳහා එකාතකින් දේශපාලනික ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්ට ඉන්න ඕන. බුද්ධිමත් උගත් කියලා මම නම් කියන්නේ නැහැ. බුද්ධිමතුන් ඉන්න ඕන. ඒ වගේම ඇත්තටම මේ රටට ආදරේ මිනිස්සු. ගමේ ඉන්න කසිපු මුදලාලි ඡන්දය ඉල්ලුවාම ඒ මිනිස්සයාටත් කතර ගහලා පාර්ලිමේන්තුවට යවනවා නම් ඊළඟට ගමේ ඉන්න ජාවාරම්කාරයව පාර්ලිමේන්තුවට යවනවා නම් බාර් හිමියාව පාර්ලිමේන්තුවට යවනවා නම් සමහරුන්ගේ තියෙන එකම සුදුසුකම මොකද්ද? මල ගෙවල් වල ගිහිල්ලා කයිවරු ගන්න එක විතරයි. එතකොට ඒ සුදුසුකමට මේ මිනිස්සයා පාර්ලිමේන්තුවට යවනවා නම් අපි බලාපොරොත්තු වෙනවා මේ ඇමරිකාව පෙන්නලා එංගලන්තෙ පෙන්නලා ජපානෙ පෙන්නලා සිංගප්පූරු පෙන්නලා මේ වගේ හදයි කියලා. එහෙම හදන්න බෑ. ඕනම ක්ෂේත්‍රයකට යන්න ඕන සුදුසු. හැම ක්ෂේත්‍රයකම එහෙමයි. සුදුසු යන්න ඕන. ජේෂ්ඨත්වනේ වැදගත් වෙන්නේ සුදුසුකම්. සුදුසුකම් ඕන. ඒ නිසා සුදුසු ඒ තැන්වල නැහැ. ඊළඟට කිසි වගකීමක් අපේ රටේ නැහැ. දැන් මොනවා කළත් ප්‍රශ්නයක් නැහැ. කැමති විදියට අන්තිමේදී දේශපාලකයෝ නිදහස්. ඒ කියන්නේ මොකද්ද? අපි ක්‍රමයක් නැහැ. අපි යම් විදියකින් මෙතනින් හරි මේ රට ගොඩගත්තේ නැත්තම් අපට ඉදිරියේදී සමහරට ලෝකේ කතා කරයි ඉස්සර අපි කියනවා මේ සෝමාලියාවට පාන් ගෙඩියක් දැම්මා වගේ කියලා. ලෝකෙ මිනිස්සු කියයි මේ ශ්‍රී ලංකාවට පාන් ගෙඩියක් දැම්මා වගේ කියලා. මොකද මේ යන මට්ටමින් දිගට ගියොත් හැබැයි මෙතනින් හරි අපේ පූජ්‍ය පක්ෂයත් ඒ වගේම පූජක පක්ෂයත් ඒ වගේම තරුණ පිරිස් වැඩිහිටි පිරිස් දේශපාලනඥයෝ වෘත්තීවේදියෝ මේ රාජ්‍ය නිලධාරීන් මේ හැමෝම එකතු වෙලා මෙතනින් හරි මේ රට ගොඩ ගන්න ඕන. එසේ ගොඩ ගන්න බැරි වුණොත් ඇත්තටම අපි කොයි තැනක නවතීවද කියන එක හිතා ගන්න බෑ. පුද්ගලික න්‍යාය පත්‍ර අතහැරලා දාලා රට කියන තැන තමයි අපි මං හිතන්නේ හිට ගන්න ඕනේ. එහෙම හිටගත්තොත් අපිට පුළුවන් මේ රට යථා තත්ත්වයට උඩ තැනකට ගේන්න. අපි ජීවත් වෙන සමාජය, අපි ජීවත් වෙන වටපිටාව නිවැරදිව සකස් කරගන්නට නැත්නම් අපිට ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් බවට පත් කරගන්නට අපි කැප වෙන්න ඕන. ඒක බාහිර තවත් කෙනෙක් අත තියෙන කාරණාවක් නෙමෙයි. අපි හැමෝම තනි තනිව අපෙන් විය යුතු දේ, අපෙන් කළ යුතු කැපකිරීම සිදු කළ යුතුයි. ඒ වෙනුවෙන් වීරිය අවශ්‍යයි. ඒ වෙනුවෙන් නිරතුරුව අකණ්ඩව අපි වීරිය වැඩි යුතු වෙනවා. අපි අද ධම්සභේ සඳහම් සාකච්ඡාවේ කතා කළේ එක පැත්තකින් වීරිය ගොඩනැගීම තුළ, වීරිය පිරීම තුළ නිවන් මඟ නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය කරා අපි කොහොමද ගමන් කරන්නේ වගේම අනික් අතට අපි ප්‍රායෝගික ජීවිතය තුළ අපේ එදිනදා ජීවිතය සාර්ථක කරගන්නට වීරිය කොහොමද අපිට වැදගත් වෙන්නේ කියන කාරණාව. ඒ නිසා ඔබට ආධ්‍යාත්මික ජීවිතය වගේම ප්‍රායෝගික ජීවිතයේ වර්තමානයේ පවතින ප්‍රශ්න ගැටලු හමුවේ අපි තනි තනිව වගේම සමාජයක් රටක් විදිහට අපි අපේ අරමුණු කරා යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්නට හැකි වුණා ඇති. අද සාකච්ඡාවට වැඩම වදාළ පූජ්‍ය තලපත් කද්දේ සිරිනන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාරයෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන අපේ හාමුදුරනේ අපි ලබන ඉරිදා දවසේත් සුපුරුදු වේලාවට ඔබ සමග හමුවේ බලාපොරොත්තු පෙරදැරිව අදට ඔබෙන් සප ගන්නවා. ඔබට තිසරණ සරණයි.